මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආදි අෂ්ටක සීලය සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณกมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิภารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมภปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิอิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนสัทธิงอาជីวัฏฐมกสีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนะสัมปาเดตัมมังसमन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස रूपा संदा रसा गंधा फसा धम्मा च केवला इठा कांता मनापाच यावतंति तिबुंचति सदेव कस्य लोकस्य इति वो सुख सम्मता यत्ते ते निरुद्धन्ति तं निसं दुःख सम्मतं सुखांति दिन्थं अरियेहि सक्कायसुपरोधनं पाच्चनीकं इदं होति සබ්බලෝකේන පංසතං. සදහවත් පින්නතුනි, අස කන නාසය දිව කය මන යන ඉන්ද්‍රිය හයට ආරමුණු වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන දේවල් දෙවියන් සහිත ලෝකයා
ඇත්ත වශයෙන්ම තිබෙන හැටියටත් සැපගෙන දෙන දේ හැටියටත් සැලකනවා. යම් තැනක මේවා නිරුද්ධ වෙනවා නම් එතන දුකක් හැටියටත් සැලකනවා. නමුත් ආර්යයන් වහන්සේලා ලෝකයා ඇතයි ගන්නා සැපයයි ගන්නා මේ දේවල් නැතිවෙන තැනම සැපයක් හැටියට සැලකනවා. මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි කෝණ දෙක ප්‍රකාශ වෙන ගාථා තුනක් තමයි අද අපි මේ 8 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තේ. සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ 16 වෙනි ද්වේතානුපස්සනාවට අදාළවයි මේ ගාථා තුන සඳහන් වන්නේ. මීට කලින් දේශනා දෙකකදීම අපි මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ද්වේතානුපස්සනා දෙකක් විග්‍රහ කරා මේ පින්නතුන්ට විවරණය කළා. අදත් මේ ප්‍රකාශ වෙන සූත්‍රයෙන් කියවෙන්නේ ලෝකයාගේ දෘෂ්ටි කෝණයත් ආර්යයන් වහන්සේලාගේ දෘෂ්ටි කෝණයත් අතර ඇති පරතරයයි. මේ කාරණය පළමුවෙන්ම බුදුරජාන් වහන්සේ ඒ ගද්‍ය පාඨ වලින් මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. අපි ඒක සිංහල පරිවර්තනය කිව්වොත් ඊවර අපේ පාලි පාඨයත් කිව්වා. මහණෙනි යමක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින් දෙවි මිනිසුන් මහාන බමුණන් සහිත ප්‍රජා විසින් සැපයයි කල්පනා කරන ලදද ඒ ආර්යයන් වහන්සේලා විසින් දුකකයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනමින් දකින ලදී. ඊළඟට ඒකේ අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. මහණෙනි යමක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ දුකකයි කල්පනා කරන ලදද එය ආර්යයන් වහන්සේලා විසින් මේ සැපයකයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනමින් දකින ලදී කියලා මේ අනුපස්සනාදික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා අර අනිත් ඒවා ඉදි කළා වගේම දක්වනවා යම් භික්ෂුන් වහන්සේ නමක් කෙලස් තවන වීරියෙන් යුක්තව මේ අනුපස්සනා දෙක අතර ඇති පරතරය මෙනෙහි කරනවා නම් ඒක අනුව ජීවිතය සකස් කර ගන්නවා නම් ඒ භික්ෂුවට රහත් වෙන්න පුළුවන්, රහත් වෙන්න බැරි නම් අනාගාමී වෙන්න පුළුවන් කියලා. ඔන්න එතකොට එහෙම ප්‍රකාශ කරලා ඉවර වෙලා ඒ කාරණියම තමයි ගාථා පෙළකින් ඉදිරිපත් කරන්නේ. ඒ ගාථා පෙළෙන් මුල් ගාථා තුනයි අපි මේ උද්දෘත කරලා උපුටා දැක්ුවේ. පළමුවෙන්ම ඒ ගාථා තුනේ අර්ථය තේරුම් ගන්න බලමු. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉත්තා කාන්තා මනාපාච යාවතත්ථීති බුච්චති. රූප සද්ද රස ගන්ධ ස්පර්ශ කියන ඉෂ්ඨකාන්ත මනාප යම් ධර්ම ලෝකයා මේ ඇතයි කියනු ලැබේද සදේවතස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා දෙවියන් සහිත ලෝකයා විසින් මේවා සැපයයි සම්මත කරනවා. යත් චේතේ නිරුද්ධಂತಿ තන්නේසං දුක්ඛ සම්මතං යම් තැනක මේ අරමුණු හය නිරුද්ධ වෙනවා නම් ඒවා එතන ඔවුන් විසින් දුකයයි සම්මත කරලා තියෙනවා. ඊළඟට කියනවා සුඛාන්ති දිඨං අරියේහි සක්කායස්සු ප්‍රෝධනං නමුත් ආර්යයන් වහන්සේලා විසින් සක්කාය නම් වූ මේ පංච උපාදානස්කන්ධයේ උපරෝධනය කිරීම වළක්වාලීම සැපයකයි දකින ලදී. පච්චනීකං ඉදං හෝති සබ්බ ලෝකේන පස්සතං මේ ඔවුන්ගේ මේ සත්‍ය දකින ඔවුන්ගේ දර්ශනය උන්වහන්සේලාගේ දර්ශනය මුළු ලෝකයාගේ දර්ශනයට ප්‍රතිවිරුද්ධයි කියලා ওই විදිහට ප්‍රකාශ වෙනවා ඒ ගාථා තුනේ. ඉතින් ගාථා තුනෙන් ප්‍රකාශ වෙන කාරණයම ඊළඟට තව දුරටත් ගාථා දිගට පෙළක්ම සඳහන් වෙන මේ මුල් ගාථා තුන විතර අපි උපුටා දැක්ුවේ. අපි මේ පින්නතුන්ට මතක ඇති මේ අපේ දේශනා අහුම්කන් දුන්න අයට ද්වේතානුපස්සනා සූත්‍රයේ පළමුවෙන්ම හඳුන්වා දෙන අවස්ථාවේදී අපි ප්‍රකාශ කළා මේ සූත්‍රය පුදුම විදිහේ ධර්ම තේජසක් පිළිඹවන සූත්‍රයක් කියලා. ඉතින් ඒ වගේම මේ 16 වෙනි ද්වේතානුපස්සනාවෙන් තමයි මේ දීර්ඝ සූත්‍රයේ කෙලවර වෙන්නේ. ඒ කෙලවර වන ගාථා මාලාවෙන් තුනක් පමණයි අපි මේ උපුටා දැක්ුවේ. සාමාන්‍යයෙන් මේ කාලේ පාලි ගාථා වලට වැඩි රුචියක් නැති නිසා අපි මේ අවස්ථාවේ කල්පනා කළා. ඒ ගාථා එක එක අරගෙන තේරුම් කරනවට වැඩිය බුදුරජාන් වහන්සේගේ ඒ ධර්ම තේජසය අන්තමින්වත් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට සිංහල කවියෙන් ඒක ඉදිරිපත් කරන්න. ඒක අපි මේ වෙලාවේ කරපු එකක් නෙවෙයි. අපේ එක්තරා පොතක පරිච්ඡේදයක් අගට
අපි මේ ගාථා පෙළ සිංහල කවියට නඟලා තියෙනවා. ඒක මේ අවස්ථාවේ මේ පින්නතුන්ට ප්‍රකාශ කරනවා. යන්තමින් හරි මේ ධර්ම තේජස තේරුම් ගන්න. රූ සද්ද රසද ගන්ධ පහස මනසට එන දෑ ඉටුතුටු වඩන මනනන්ද මේ හැම ඇතැයි ගද්දෑ සදෙව් ලොව හැම දෙන එකතින් සැපයි ගන්නෝ මෙහම නැතිවන තැන දුක කැයි මතය දරනෝ අරි මඟට පද්දන පස්කඳ ඇලුම හරනෝ එයම සැපතැයි දක්වන කල ලොව එරෙහි වන්නෝ අන්දන සැපයි කීදෑ අරිදන දුකයි කීවෝ අන්දන දුකයි කීදෑ අරිදන සැපයි කීවෝ බලව දහමික ගැඹුරෙක් මුලා වෙති නොම දතු මොහඳුර තුල කොටුව නොදකිති නැනස නැතියෝ නැනලු තුල විවටව දකිති නැන ඇස ඇතියෝ ළඟම ඇති මුත් නොදකිති දහම් මඟ නොමරිසියෝ භව ඇලු මෙහි ගිලුන භවදිය වැලට හසු වුණ මරු වසෙහි රැඳුන රැසකින් මෙදහම නොදකින අරි මඟට පිළිපන් පුඟුලන් මෙමිස වෙනාන් කවුරු දකිතිද මෙනිවන් මුලසුන් කැරෙම කෙලසුන් ඔය අපේ පුළුවන් තරමින් ඔය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේජස මේ ප්‍රකාශ කරන පින්නතුට යමක් දැනගන්න. ඉතින් මේ මීට කලින් දේශනාවේදී අපි 15 වෙනි දේතානුපස්සනාව ප්‍රකාශ කළා. ඒකෙත් මේ විදිහටම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි කෝණ දෙකක් ඉදිරිපත් වුණා. ඒකට යන්තමින් මතක් කරගත්තොත් මේ විදිහටයි මහණෙනි යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ සත්‍යයයි කල්පනා කරන ලදද ය මුසාවකයි ආර්යයන් වහන්සේලා විසින් යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින ලදී. ඊළඟට ඒකේ අනිත් පැත්ත. මහණෙනි යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ මුසාවකයි කල්පනා කරන ලදද ය ආර්යයන් වහන්සේලා විසින් මේ සත්‍යකයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින. එතකොට මේ ප්‍රකාශ වුණේ අපි මේ අවස්ථාවේ මේ පිනතුන්ට මතක් කරලා දුන්නා. ඒ නාම රූපය ලෝකයා නාම රූපය සත්‍ය හැටියට ගන්නවා. මේ විඥානයේ පිළිඹුන නාම රූපය. නමුත් ආර්යයන් වහන්සේලා ඒක මුසාවක් හැටියට දක්වනවා. දැන් එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ නාම රූපය ළඟට තියෙන සලආයතන බව මේ පින්නතුන් දන්නවා. දැන් මේ දේශනාවේදී කියවෙන්නේ අන්නේ සලආයතන අදාළ ටිකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ අරමුණු. දැන් මේ සලආයතනයට අදාළ දේවල් නේ. සලආයතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන සහ ඒවාට අදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු. ඒකට ලෝකයා ඒවා සැපයි හැටියට සලකනවා. නමුත් ඒවා නැතිවන තැන දුකයි හැටියට සලකනවා. නමුත් ආර්යයන් වහන්සේලා ඒවා දුකක් හැටියටත් ඒවා නැතිවන තැන සැපයක් හැටියට දකිනවා. මේ කියපු අරමුණු නැති වෙන්නේ කොතනද? මේ අරමුණු හයි නැති වෙන්නේ කොතනද? වෙන ලෝකයකද? ඒකට තමයි පින්නතුනේ සලආයතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය හැටියට සැලකෙන නිවනේදී. නිවන හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම සලආයතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ සලආයතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය තමයි නිවනේ කියලා කියන්නේ. වෙන 아무තු ලෝකයක් නෙවෙයි. අන්න ඒතෙන්දි තමයි ඒ ප්‍රත්‍යක්ෂ අවස්ථාවයි මේ කිව්වේ සැපේ හැටියට ආර්යයන් වහන්සේලා සලකන්නේ. මෙලොවම අත්විඳිය හැකි ප්‍රත්‍යක්ෂ කාරණයක්. එතකොට ඒක බොහෝ දිනාට සැක කරන්න පුළුවන්. මේ කාලෙත් බොහෝ උගතුන් දැනට අපි කොච්චර මේවා ගැන කිව්වත් ලිව්වත් අර බොහෝ දිනා අර පැරණි මතය අර සිය දෝරිස් නිවන අල්ලගත්තු අය ඉන්නවා. දැන් මේකට ඊටාම හොඳ සාධකයක් මේ නිවන සලආයතන නිරෝධය බව පෙන්වුම් කෙරෙන වටිනා සූත්‍රයක් තියෙනවා සංයුත් සංඝ සලආයතන සංයුත්තේ ලෝකකාම ගුණ වග්ග ලෝකකාම ගුණ සූත්‍රය කියලා. මේ සූත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. තවත් කාරණා අතර හිටිගමම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රහේලිකා විදියේ දේශනා පාඨයක් මේ විදිහට ප්‍රකාශ කරනවා. තස්මාතිය භික්ඛවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ ධානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ ජීවාච නිරුජ්ජති රස සංඥාච නිරුජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච
විරජ්‍යති සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ. මේක මේ පින්නතුන්ට ඇහෙනවා මහ පුදුම හිතෙනවා. බුදුරජාණන් වහන්සේ යම්කිසි පාඩයක් නැවත අවධාරණය කරනවා. මොකක්ද මේ පාඩේ තේරුම? සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ පින්නතුනි ඒ පරණ ඒ පාලි භාෂාවේ හැටියට ඒකේ තං ආයතනං වේදිතබ්බං කියන එකයි. ඒ ආයතනේ දත යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ පුදුම විදියට මේ සංඝයා වහන්සේලාට අමතරව මේ ප්‍රකාශ කරනවා. ඒ ආයතනය දත යුතුයි. ඒ ආයතනය දත යුතුයි කියලා කිව්වේ මොකක්ද? අන්න එකක් තේරුම් ගත්තාම මේ පිටුතට තේරෙනවා. චක්කුංච නිරුද්ධති රූප සංඥාච විරජ්‍යති. යම් ආයතනයක ඇස නිරුද්ධ වේද රූප සංඥාව නැකියේද ඒ ආයතනය දත යුතුයි. ඒ වගේම කන නිරුද්ධ වේද ශබ්ද සංඥාව නැකියේද ඒ ආයතනය දත යුතුයි. ඒ විදිහට හිතා ගන්න. නැහැයත් දිවත් කයත් අවසානයේ මනසත්. එතනයි පුදුම වැඩේ තියෙන්නේ. යත්ත මනෝච නිරුද්ධති. යම් තැනක යම් ආයතනක මනසත් නිරුද්ධ වේද ධම්ම සංඥාවද මෙකීද. අන්න ඒ ආයතනය දත යුතුයි. ඒ ආයතනය දත යුතුයි කියලා ඔන්න ඊළඟට 아무තු දෙයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රහේලිකා වගේ සූත්‍රය ප්‍රකාශ කළා. ආසනෙන් නැගිටලා විහාරයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කරන එක්තරා උපක්‍රමයක්. මේ ගෝලයින්ට මේවා විවරණය කරන්න අවස්ථාවක් දෙනවා. එතකොට මේ සංඝයා වහන්සේලා කල්පනා කරනවා දැන් ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනාවක් කළා. මේ අර්ථය විවරණය වෙනකොට අපි කාගෙන්ද මේක අහගන්නේ කියලා ඔන්න ඒගොල්ලෝ සාකච්ඡා කරලා ඒ සංඝයා වහන්සේලා මේ ආනන්ද ආශ්මතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් බොහොම වර්ණනා කරපු කෙනෙක්. අනිත් සංඝයා වහන්සේලාත් බොහොම ගරු කරන කෙනෙක්. අපි යමු ආනන්ද ස්වාමීන් වහන්සේලා ආශ්මතුන් වහන්සේ ළඟට ගියා. ඒ සංඝ පිරිස ගිහිල්ලා ආනන්ද ආශ්මතුන් ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් අපට කළා කෙටියෙන්. ඒකේ අර්ථය අපට තේරුම් කරලා සවිස්තරව. ඉතින් මුලදී අර මේ බඳු තැන්වල බොහෝ විට කියනවා ওই ශ්‍රාවකයන් වහන්සේලා ශාස්ත්‍ර ගෞරවය නිසා ටිකක් මැලිකම දක්වනවා, අදිමදි කරනවා. ඉතින් නැවතත් ප්‍රකාශ කරාම ඔන්නේ ආනන්ද සායනද කියන හොඳයි එහෙනම් මම මට තේරෙන හැටි කියන්නම්. ඔබ වහන්සේලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහලා ඒක ස්ථිර කරගන්න, සහතික කරගන්න කියලා ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විවර අටුවා මොකක්ද? එකම වාක්‍යය. සලායතන නිරෝධං කෝ ආවුසෝ භගවතා සන්ධාය භාසිතං. ඒකේ තේරුම අවැත්නි මේ ඔය භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශය කළේ සලායතන නිරෝධය පිළිබඳව. සලායතන නිරෝධය පිළිබඳව. එතෙන්දී අටුවාවක් පිළිගන්න සලායතන නිරෝධය කියන්නේ නිවන බව. ඉතින් අන්න එතකොට මේ ආනන්ද ස්වාමීන් එච්චරයි කිව්වේ. ඉතින් එයින් හිතා ගන්න පුළුවන් නිවන සලායතන නිරෝධය නාමයෙන් හඳුන්වපු බව. ඉතින් ඊළඟට මේ සලායතන නිරෝධ తත්වය ආයතනයක් වශයෙන් මෙතන අවධාරණය කිරීම ඉතාම වැදගත්. මේක අපිට තව සාධකයක් කරගන්න පුළුවන් අවස්ථාව ඔන්න ඊළඟට කියනවා. උදාන පාටලීගාමීය වග්ගයේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. ඒ ආරම්භ වෙන්නේ මේ විදිහටයි. භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට නිබ්බාන පටිසංයුක්ත ධර්ම කතාවකින් උත්සාහවත් කළා. එතකොට එහෙම ඒ සූත්‍රයක් තියෙනවා. ඒ විදිහට නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් හැටියට සම්මත සූත්‍රයක් තියෙනවා. අද අටුවාචාර්යින් වහන්සේලාට පෙර අපර උගතුන්ට මහා ගැටලුවක් වෙච්ච. මොකද්ද මෙන්න මේ විදිහටයි කියන්නේ. අත්තිබිකවේ තදායතනං යත් නේව පඨවීන ආපෝන තේජෝන වායෝන ආකාසානං ඡායතනං විඥානං ඡායතනං අකින්චඤ්ඤායතනං නේව සංඥානා සංඥායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා తත්‍ර පාහං වික්කවේ නේව ආගතින් වදාමි න ගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පත්තින් අපවත්තං අපතිත්තං අපවත්තං අනාරම්මණං ඒසේවන්තෝ දුක්ඛස්. ඔන්න සූත්‍රය. එතකොට මේක තෝරන්න බලමු. අත්තිබිකවේ තදායතන. මහණෙනි ඒ බඳු ආයතනයක් ඇත. ඔන්න ඔතන යුගතුන් හිර වෙන්නේ. මේ කියන ආයතනේ මරණින් මතු වෙන ලෝකයක් කියලා මේ ආය තෝරන්නේ. කලින් සූත්‍රයෙන් පැහැදිලි වුණා මේ පින්නතුන්ට අර සලායතන නිරෝධයම බුදුරජාණන් වහන්සේ ආයතනයක් හැටියට අවධාරණයෙන් වදාළ බව. ඉතින් ඔන්න මේ මෙහිමයි සූත්‍රයේ දැන් තව තේරුම් ගන්න බලමු. අත්තිබිකවේ තදායතන. මහණෙනි මෙම ආයතනය ඇත. කෙබඳු ආයතනයක්ද කියන ඊළඟට කියනවා. ඒ ආයතනයේ ස්වභාවය. යත් යම් තැනක නේව පඨවි. පඨවිත් නෑ මෙහෙම හිතා ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ අපි ලෝකේ තියෙනවයි කියලා හිතන මහා භූත ධර්ම ධාතු ඒවත් නෑ. ඊළඟට අරූප තත්ත්ව. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥායතන ඒවත් නෑ. ඊළඟට මෙලොවත් නෑ පරලොවත් නෑ. ඉරත් නෑ හඳත් නෑ.
මහ පුදුමයි. ඕක නිසා තමයි කවුරුත් පැටලෙන්නේ. ඊළඟට කියනවා තවත් ගැඹුරු කාරණයක්. මහණෙනි එතන මම කියනවායි මේ බුද්ධ වචන ප්‍රකාශ කරන්නේ මම කියනවායි ඒ කියපු ආයතනයේ ඒමක්ද නැත. යාමක්ද නැත. සිටීමක්ද නැත. චුතියක්ද නැත. උත්පත්තියක්ද නැත. ඊළඟ අන්තිමට කියනවා අපපතිත්තං අපවත්තං අනාරම්මන. ඒ ආයතනයේ தත්ත්වය ප්‍රකාශ කරනොත් අන්තිමටම තව පද තුනකින්. අපවත්තං. ඒ ආයතන තුල පැවැත්මක් නැත. අපපතිත්තං. ඒ ආයතන කොහෙවත් පිහිටපු එකකුත් නෙවෙයි. අනාරම්මන. ඒ ආයතනට අරමුණක්ද නැත. අන්තිමට ඉවර කරන්නේ ඒ සේවන්තෝ දුක්ඛස මේකම දුකේ කියලා. ඉතින් මෙන්න මේ පාඩේ දීර්ඝ කාලයක් සතවර්ෂ ගණනක් මේ උගතුන් ඒ අතට පෙරලා තෝරන්නේ බොහෝ විට ඊරහඳ තාරකා නැති 아무තු ලෝකයක් හැටියට. නමුත් අපි පෙන්වුවා මේ කියන සලායතන අර මනසක් නිරුද්ධ වෙනවා නම් මනසට එන ධර්ම සංඥාවල් නිරුද්ධ වෙනවා නම් ඊරහඳ තාරකා වලට කොහෙද තැන? අර ඒමක් යාමක් මොකක්වත් නැහැනේ. ඒ ටිකවත් මේ අපි උගතුන්ට තේරුන්නේ. මේක අර මොකද භව තෘෂ්ණාව නිසා ලෝකයා පෙළඹෙන්නේ නිවන කියලා කියන්නේ අන්න මරණින් මතුවෙන තත්ත්වය. ඉතින් කොහොම හරි ඔන්න එතකොට එයින් අපට ප්‍රත්‍යක්ෂ වුණා මේ සලායතන නිරෝධයෙන් නිවන බව. ඒ නිවනේ මේ නිබ්බාන පරිසංයුක්ත ධර්ම කතාවකනේ බුදුහාමුදුර කියන්නේ වෙන එකක් නෙවෙයිනේ. එතකොට ඒක හොඳටම පැහැදිලි වෙන එක තමයි ඒක දුකයි කෙලවරයි කියන්නේ. දුකයි කෙලවර වෙන්නේ එතනනේ. ඒක ආයි 아무තු ලෝකයක් නෙවෙයි. ඉතින් කොහොම හෝ වේවා ඔන්න ඔය ඒ කියාපු සූත්‍රය අති විශේෂයි. ඔන්න ඊළඟට අපි මේ ටිකෙන් ටික මේවා අර නූලක මුතුයට අමුණන්න වගේ මේ පින්නතුන්ට මේ අහන් ඉන්න ටිකේදී හරි යම් කිසි අවබෝධයක් ලැබෙන හැටියට මේ එතනින් මෙතනින් සූත්‍ර අමුණලා පෙන්눔 කරනවා. ඔන්න ඊළඟට තවත් මේකට තවත් සාධක වෙන අමුතුම සූත්‍රයක් වෙනවා. ඒත් අර වගේ ප්‍රහේලිකා අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා නාං භික්කවේ ගවණේන ලෝකස්ස අන්තං ඥාතයන් ඩට්ඨයන් පත්තයන් තිවදාමි. නච්චපනාහං භික්කවේ අපත්වා ලෝකසන්තං දුක්ඛසන්ත කිරියන් වදාමි. එතනත් පොඩි ප්‍රහේලිකාවක්. ඒකේ තේරුම මහණෙනි මම කියනවා ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට නොපැමිණිය හැකියි කියලා. නමුත් ඔන්න ඊළඟට කියනවා. නමුත් ලෝකයේ කෙලවරට නොපැමිණ දුකේ කෙලවරක් ඇතැයිද නොකිය. පරස්පර විරෝධී වගේ බැලුවා. මේක නියම ප්‍රහේලිකාවක්. බුදුරජාණන් කියනවා මට ගමන් කිරීමෙන් ලෝකේ. දැන් අපි ලෝකයේ කෙලවරේ කියනකොට එකපාරටම හිතෙන්නේ මනුස්ස මේ පින්නතුන්ට උනත් ලෝකයේ කෙලවරේ ගමන් කිරීමෙන් යන්න පුළුවන් තැනක් කියලා. නමුත් බුදුරජාණන් කියනවා මම කියනවායි ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට යන්නත් බැරි. ඊළඟට අනිත් පැත්තට කියනවා හැබැයි ලෝකයේ කෙලවරට නොගිහින් දුකේ කෙලවරක් දැනතයි කියනවා. ඒක ලෝකයේ කෙලවරට යන්නත් වෙනවා. යන්නේ ගමනින් නෙමෙයි. ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළා නැගිටලා. විහාරයට ඔන්න පටලැවිලි. ඉතින් එතකොට ආයතර වගේම සංඝයා වහන්සේලා උන්වහන්සේලා අතර කතා කරලා අපි යන්න ඕන. කවුරු ළඟටද හිතලා අර විදිහටම ආනන්ද හාමුදුරුවෝ ළඟටම වැඩම කළා. මේ අපිට මේක තේරුම් කරලා දෙන්න කිව්වා. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ ටිකක් දිග විවරණයක් කරනවා. ඉතාම වටිනා විවරණයක්. ඒ විවරණය කරන්නේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙනවා. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය කියන්නේ මොකක්ද? මේමයි ප්‍රකාශ කරන්නේ. යේන කෝ ආවුසෝ ලෝක සංඤී හෝති ලෝකමානී අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. එවත්නි යමකින් ලෝකයේ පිළිබඳව සංඥාවක් ඇති කර ගන්නවා නම් ලෝක සංඤී යමක් නිසා යමක් උපකාර කරගෙන ලෝකයේ පිළිබඳව මානයක් මැනීමක් ඇති කර ගන්නවා ලෝකමානී. ඒ වචන දෙක විශේෂයි. එවත්නි යමකින් ලෝකයේ පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවාද ලෝකයේ පිළිබඳ මානයක් මැනීමක් ඇති කර ගන්නවාද එය මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයක්. කියලා ඔන්න ඊළඟට තමන්ම ප්‍රශ්න කළා ඒක තව පැහැදිලි කරනවා. කේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝකසං. මොකින්ද මේ ලෝකයේ පිළිබඳව ලෝක සංඥාවක් ලෝකමානයක් ඇති කරගන්නේ? තක්ුණා කෝ ආවසෝ ලෝකස්මින් ලෝකසංඤී ලෝකෝති ලෝකමාන. ඇසෙනුයි ලෝකයේ පිළිබඳව සංඥාවක් ලෝකමානයක් ඇති කරනවා. ඒ වගේම කනෙන්, නැහැෙන්, දිවෙන්, කනෙන්, නැහැෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියලා ඒ ආයෙ විදිහටම හය. මේ කියපු හයෙන් තමයි ලෝකයේ පිළිබඳව සංඥාවක් හෝ මානයක් ඇති කරගන්නේ. ඒ ඇති කර ගන්න ඒකම තමයි මේ ධර්මයේ තුල ලෝකයේ හැටියට හඳුන්වන්නේ. උන් එතකොට ඒකෙන් මේ පින්නතුන් තවත් පැහැදිලි වෙනවා මේ සලායතනෙමයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට දක්වන්න පුළුවන්. ඊළඟට ඔන්න එතන ඉඳලා අපි තව ටිකක් ඈතට යනවා. මේ සූත්‍රයට සම්බන්ධ එකක්. මීට කලින් අවස්ථාවල ඇත්ත වශයෙන්ම අපි මේ සූත්‍රයට අදාළ බොහෝ අවස්ථාවල මේ සූත්‍රය උද්දෘත කරලා දක්වන්නත් සිදු වුණා. නමුත් මේ පටිච්චසමුප්පාද දේශනා මාලාවේ අපි ඒක මෙතෙන්ට ගැලපෙන නිසා අපි ප්‍රකාශ කරනවා. මොකද්ද සූත්‍රය? රෝහිතස්ස සූත්‍රය. මේ සූත්‍රයේ වැදගත්කම කොහෙන්ද කියතොත් මේ සූත්‍රය සංයුක්ත නිකායේ දකින්න ලැබෙනවා, අංගුත්තර නිකායේ දකින්න ලැබෙනවා.
මොකද්ද මේකේ තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ඈත නුවර වැඩ වාසය කරන අවස්ථාවක රාත්‍රී කාලයේ රෝහිතස්ස නැමැති දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා මෙහෙම එකක්. ස්වාමීනි මේ යම් තැනක මම ඒක සිංහලෙන් කියන්නම් මේ පාලි නිතර අහනකොට මේ පින්නතුන්ට ඒක කනට අනීරි වෙන්නත් පුළුවන් සමහර විට මෙහෙම තේරුම කියමු. ස්වාමීනි යම් තැනක නූපදීද නොදිරයිද නොමියයිද නැවත චුත නොවේද නැවත නූපදීද අන්න ඒ බඳු ඒ ලෝකයේ අන්තයට ලෝකයේ කෙලවරට ගමන් කිරීමෙන් පැමිණිය හැකිද කියලා මේ රෝහිතත් දේවපුත්‍රයා අහන බුදුරජාණන්සේක පාරටම කියනවා. අයත්නි ඔය කියන උපදීමක් දිරීමක් මැරීමක් චුත වීමක් නැවත ඉපදීමක් නැති ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් යන්න බෑ. ඒ ටික කිව්වේ හැටියෙම මේ දේවපුත්‍රයා කියන ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි ස්වාමීනි කියලා. මොකද ඒ තමන්ගේ මතයට එක එකඟ වෙන නිසා. ඔන්න ඊළඟට අතීත ප්‍රවෘත්තියක් ප්‍රකාශ. ඊළඟට මේ රෝහිතස්ස දේවපුත්‍ර කියන ස්වාමීනි මම ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඔන්න මේ සිද්ධිය කියන්නේ මෙහෙමයි. මම මීට කලින් භෝජන මැත්තෙකුගේ පුතෙක්ව ඉපදිලා මහා 이르දියක් ඇතිව අහසින් යන්න ශක්තිය තිබුණා මට. අහසින් ගමන් කිරීමේ වේගය උපමාවකට දක්වලා තියෙන්නේ දක්ෂ දුනුවායේ බොහොම පහසුවෙන්ම ඈතට දුන්න ඊතලයක් විදින වගේ ඒ තරම් වේගයයි මගේ ගමන. දැන් මේ කාලේ අභ්‍යවකාශ යාන පරාද ඇති. ඊළඟට කියනවා මගේ පියවර මාරු කිරීම මේ විදිහටයි. පෙරදික සයුරේ එක පියවරක් එක අඩියක් අවරදික සයුරේ තව එක. ඒ තරම් වේගයෙන් ඇවිදින්න පුළුවන් මට. එහෙම ඇවිදලා අර තරම් වේගයෙන් අර තරම් පියමාරු කිරීමේ හැකියාවක් තිබෙද්දී ඒ 이르දි බලයෙන් මම එහෙම තිබෙන මට මෙහෙම අදහසක් ආව නිකමට. මම ලෝකේ කෙලවරට යන්න කෙලවර සොයාගන්න කියලා හිතාගෙන අවුරුදු 100ක්ම මම එහෙම ඇවිද්දා. ඒ ඇවිද්දේ මුළු කාලයම නෙවෙයි. එතන කියනවා ඒ රෝහිතස්ස දීපුත්‍රයා ආහාර ගන්න වෙලාවත් මල මුත්‍ර පහ කරන වෙලාවත් නිදා ගන්න වෙලාවත් ඇර අවුරුදු 100ක්ම මම ඒ ලෝකයේ කෙලවර සොයාගෙන එහෙම ඇවිදලා අතරමඟදීම මැරුණා. මැරිලා තමයි මේ දත්තේට ආවේ කියන එක හංග. කියලා ඔන්න ආයිත් ආශ්චර්යයි භාග්‍ය ස්වාමීනි අద్භූතයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කළ එක කියලා බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශංසා කරාම ඔන්න බුදුරජාණන් වහන්සේ අති විශේෂ ප්‍රකාශයක් කරනවා. කොහොමද අරක ඉතින් අරක නැවතත් අහුරු කළා එසේ අවත්නි යම් තැනක නූපදීද නොදිරාද අන්නේ චුත නොවේද නැවත නූපදීද එබඳු ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය නොහැකියි මම කියමි. එසේම ඒ ඊළඟට කියනවා අර කලින් කියාපු සූත්‍රයේ කියුවා වගේ නමුත් ලෝකේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නැතයි කියන්නේ. අර කලින් කියාපු අර පරස්පර විරෝධී වගේ ප්‍රකාශ කරනවා. කළා ඔන්න ඊළඟට කියන පාඩය තමයි අපි කලින් උතුපුටා දැක්ුවා. මේ කාලේ උගතුන්ට මහා පුදුම විදිහේ ඇත්ත වශයෙන් මේ වගේ යුගයක අපි ගැඹුරින් හිතන්නේ යුතු කාරණයක් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අපිචාහං ආවසෝ ඒ ටික අපි පාලියෙන් කියමු. අපිචාහං ආවසෝ ඉමස්මින්නේව බ්‍රාහ්මමත්තේ කලේබරේ සසඤ්ඤිමි සමනකේ ලෝකංච පඤ්ඤපීමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනීච පටිපද. එසේ දැන් නමුත් ඇරෙත්නි මෙම බඹයක් පමණ වූ සංඥාවත් මනසත් සහිත ශරීරෙහිම ශරීර කූඩුවෙහිම මම ලෝකයේ හටගැන්මක් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දක්වනවා. ඉතින් මෙන්න මේ තරම් මහා පුදුම වාක්‍යයක් ප්‍රකාශ කරලා තියෙනවා. අවාසනාවකට වගේ අටුවාචාරීන් වහන්සේ ඒ ප්‍රකාශය ගැන නිහඬයි. ඒ නිහඬ බව ගැන බටහිර උගතුනොත් පුදුමේ ප්‍රකාශ කරනවා. මේ තරම් වටිනා ප්‍රකාශයකට ඇයි අටුවාචාරින් වහන්සේ නිහඬ? නිහඬ අරකයි අපිට හිතන්න තියෙන්නේ. එතකොට ඒ වෙනකොට අර සියදෝරිස් නිවන සම්මත වෙලා ඉවරයි. මරණින් මතු. ඉතින් මෙලොවම නිවනක් ඇතේ කියන ඇති ප්‍රත්‍යක්ෂයක් ඇතේ කියන එක බොහෝ දෙනා ඒක පිළිගන්නවත් කැමති නැහැ. ඉතින් ඕක තමයි ඔන්න ඔය ටිකයි අර අපි මේ සිංහලට නගලා කියාපු කියන්නේ මොහඳුර තුල කොටුව නොදකිති නැනස නැතියෝ නැනලු තුල නැනලු කියන්නේ ඥානාලෝකයේ තුල විවෘතව අපි මේ සිංහලට නගපු එක හරියටම පාලි වචනෙම නොවෙන්න පුළුවන්. මොහඳුර තුල කොටුව නොදකිති නැනස නැතියෝ නැනලු තුල විවෘතව දකිති නැනස ඇතියෝ ළඟම ඇතිමුත් නොදකිති ධම්මඟ නොමරිසි. ළඟම ඇතිමුත් කිව්වේ ඒකයි. මේ බඹයක් පමණු සංඥාවත් මනසත් සහිත ශරීර කූඩුව තුලම දුකත් දුකෙහි නිරෝධයත් මේ ලෝකය කියලා කිව්වේ ඒකම තමයි. ලෝකයයි දුකයි එකමයි.
එහෙම නැත්නම් ලෝකයක්, ලෝකේ හටගැන්මත්, ලෝකේ නිරෝධයත්, ලෝක නිරෝධගාමී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගය ඔක්කොම තියෙන්නේ මෙතනයි කියලා බුදුරජාණන් ප්‍රකාශ කළා. එතකොට අන්නේ කණු අපි කල්පනා කරන්න ඕන. එතකොට මේ අර ගාථාවල තියෙන ධර්ම තේජසින් හැඟෙන්නේ ඒකයි. මේ ළඟම තියාගෙන අර එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට පෙනුනේ ලෝකයා හිතන මේ ආයතන හයෙන් ලැබෙන මේ අරමුණු ටික තමයි සැප. එහෙම නැත්නම් සත්‍ය, මේ නාම රූපය සත්‍ය. ආර්යයන් වහන්සේලා කියනවා එතන නෙවෙයි. ඒවා නිරුද්ධ වුණ තැනයි. ඒ නිරුද්ධ වුණ තැන තමයි මේ පිනතුන් අර අපි නිවන දේශනාවල මාතෘකාව හැටියට ගත්ත පාඩිය මතක් කරගත්තොත් ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන උපසමානුස්සති පාඨයෙන් හැඟෙන්නේ ඔය කියාපු தත්ත්වය. මේ ශාන්තිය, මේ ප්‍රණීතිය කියලා කිව්වේ අන්න අර ලෝකයට හිතා ගන්න බැරි විදිහේ ශාන්ත ප්‍රණීත தත්ත්වයක්. මොකක්ද? සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාර සංසිඳි මාරව සංස්කාරණිය අර සලආයතනයට එනවා. සබ්බූපදි පටිනිස්සග්ගෝ. ඒ සලආයතනේ ගොඩනගාගත්තු පංච උපාදානස්කන්ධේ උපදී වත්කම් ටික සබ්බූපදි පටිනිස්සග්ගෝ. තණ්හක්ඛයෝ. තණ්හාවට අදාළ දේවල් නේ අර කියාපු ඉන්ද්‍රිය ආරම්මන. විරාගෝ නොයල්ම. නිරෝධෝ නිරෝධ වීම සලආයතන නිරෝධයක් ගන්න පුළුවන්. ඒක ලෝක නිරෝධය. දුක්ඛ නිරෝධය කිව්වත්, ලෝක නිරෝධය කිව්වත්, සලආයතන නිරෝධය කිව්වත් එකක්. එතකොට ඊළඟට නිබ්බාන නිවීම. ඒ ඔන්න ඔය විදිහේ තත්ත්වයක්. ඉතින් මේක මහා ලෝකයාට තේරුම් ගන්න බැරි බවයි මේ ගාථාවලින් අපට හෙළිවෙන්නේ. මේ ළඟම තියෙන නමුත් ලෝකයා තේරුම් ගන්න කැමති නැහැ. මොකද ඒකට හේතුව අර එක කියුණානේ අන්තිම ගාථාවල මම ඒක සිංහලට දැම්මේ. භව ඇලු මෙහි කිලුන. භව දිය වැලට හසු වුණ. මරු වසෙහි රැඳුන රැසකින් දහමන දකින්න. හරි මඟට පිළිපන්. පුඟුලන් මිස වෙනන් කවුරු දකිතිද මෙන්න. අන්න බුදුරජාණන් සංවේගයෙන් ප්‍රකාශ. මේකයි ලෝක தත්ත්වය. නමුත් මේකයි නියම தත්ත්වය. නමුත් ලෝකයාට මේක පිළිගන්න බෑ. ඉතින් මේක බැලුමට මේ මහා පරතරයක් තියෙනවා. නමුත් අර කියලා ප්‍රකාශ කරලා තියෙන මේ පරතරය තුල හිත විහිදුවාගෙන කෙලෙස් තවරන වීරියෙන් යුක්තව මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවේ හික්මන භික්ෂුව එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී. මේක නිකම්ම පාඩයක් විද්වතුන්ගේ නුවණැත්තන්ගේ කුතුහලය දනවන්න ප්‍රකාශ කරපු එකක් නෙවෙයි. මේ ප්‍රතිපදාවේ හික්මන සංඝයා වහන්සේලාට ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද? සැප මොකද්ද? දුක මොකද්ද කියලා තේරුම් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ඔය දෘෂ්ටි කෝණ දෙකේ වෙනස ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික දැන් මේ පින්වතුන්ට ඔය එනකොම් පාලි පාඨ අරෝමය කිව්වට මේ හැමදාම සමහර විට මේ පින්වතුන්ට අපි කියන අසහනයකුත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කොයි හේතුවෙන් හෝ අපි අර වෙන දැකලා වගේ පොඩි නිදර්ශනයක් දෙමු. ගැමි කතාවක්. පොඩි ගැමි කතාවක්. මේ පින්වතුන් අහලා තියෙන එකක් කියාගෙන උඩ තේරෙයි. මේ ගමරාල්ලාගේ ගෙදර තොইল පටන් ගන්න ලෑස්ති වෙනකොටම මහා වැහි බලාවක් ආවා. මහා වැස්සක් කළු කරා. ඉතින් මේ ගමරාලයි මේ ඇදුරෝයි ලබු ගෙඩියක් ඇතුළට වැදුනා. ඉතින් ලබු ගෙඩියට ඇතුළට වැදිලා තොইল පටන් ගත්තා. මහා වැස්සක් වැහැලා අර ලබු ගෙඩිය ඇලට ගහගෙන ගිහිල්ලා ඇලෙන් දොලට ගහගෙන ගිහිල්ලා දොලෙන් ගඟට ගහගෙන ගිහිල්ලා ගඟෙන් මූදට ගහගෙන ගියා. මූදට ගහගෙන ගියාට පස්සේ මෝරෙක් මේ ලබු ගෙඩිය කිල්ලා. ඊට පස්සේ අර දැල් දාන මිනිස්සුන්ගේ දැලකට මේ මෝර අහු වුණා. මේ අතරේ මගුල් ගෙදරකින් මේ මාළු සොයාගෙන එන කාණ්ඩයක් ඇවිල්ලා මේ මෝරා සල්ලි වලට ගත්තා. අරගෙන මගුල් ගෙදර කුස්සියට ගිහිල්ලා අර මෝරාගේ බඩ පැලුවා. එතකොට දෙනෝ කියලා අර තොවිලේ තාම ඉවර නෑ. ගමරාලයි ඇදුරෝයි එළියට ඇදුනා. මොකද මේක තියෙන්නේ? ගමරාලවත් ඇදුරලවත් දන්නේ නෑ ලබු ගෙඩියට වෙච්ච දේ. ලබු ගෙඩියේ අර විදිහට වරුසට වැස්සට අහු වෙලා ගහගෙන ගිහිල්ලා ඇලෙන් දොනෙන් ගහගෙන ගිහිල්ලා අර අන්තිමට මූදට ගහගෙන ගිහිල්ලා දලකට අහු වෙලා ඒ ටික මුකුත් දන්නේ නැහැ. ඉතින් මේ කිව්වේ මොකද? මේ ලෞකික දාර්ශනිකින් දෘෂ්ටිගතිකින් නුත් භෞතික විද්‍යාඥයිනුත් මේ ගමරාල්ලත් ඇදුරුනුත් ඔක්කොම හැම තොইলයක්ම නටන්නේ මේ සලායතන ලබු ගෙඩිය ඇතුළේ. සලායතන ලබු ගෙඩිය ඇතුළේ. එයින් පිට දෙයක් තියෙනවා කියලා පිළිගන්න කැමති නෑ. සූදානම් නෑ. ඒ ලබු ගෙඩියේ කෙනවරටවත් යන්න බැරි වුණ අභ්‍යවකාශ යාන වලින්. තාම අඩු ගන්න චාතුම් මහරජකටවත් යන්න බැරි වුණ හැටි අපට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. සලායතන නිරෝධය කියලා.
ලෝකෝත්තර කියලා කියන්නේ මොකද්ද? ලෝකයෙන් ඈතර වීමනේ. එතකොට ලෝකයේ සලආයතනය නම් ඒකෙන් ඈතර වුණු තත්වයක් තිබෙන්න ඕනේ නේද? ඒතර වුණු තත්වය තමයි නිවන. ඒකම තමයි දුකේ කෙලවර. ඉතින් ඒ ටිකම තේරුම් ගන්න බැරි මොකද අන්න අර භව ඇලුමට ගිලුන භව දියවලට හසු වුණාට පස්සේ නිවනේ නාමයෙන් භවය පතනවා. නිවනේ නාමයෙන් භවය පතනවා. අපි අර බොහෝ වෙලාවට උපහාසාත්මකව නමුත් කියන්න සිද්ධ වුණා. අර සියදෝරිස් උපාසක උන්නේගේ මේ මරණ දැන්වීමේ තියෙන නිත්‍ය මංගල පරම රමණීය සදාකාලික නිර්වාණය තමයි දැන් කවුරුත් සොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්වේ එහෙම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ආර්ය පරියසන සූත්‍රයේම මේ ලෝකයාට මේක තේරුම් ගන්න අමාරු නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මැලිුණේ. අර බ්‍රහ්ම රාජය ආරාධනා නොකරනම් අපිට ඒ ධර්මය අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම ගාම්භීර්ය ගැන හිතනකොට මේ විදිහටයි ප්‍රකාශ. ඒක අපි කලින් පටිච්චසමුප්පාද දේශනාවකට ප්‍රකාශ කළා ආර්ය පරියසන සූත්‍රය ගැන කියනකොට. කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේට තේරුණා. මේ භවරාමා භවරතා භව සම්මුතිතා. භවයට ඇලෙන භවයට උදම් වෙන මේ ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි කාරණා දෙකක් තියෙනවා. තැන් දෙකක් තියෙනවා. මොනවද තැන් දෙක? ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද. මේ නිසා මේ වෙනවා කියලා කියන්නේ අර අපි දැන් මේකත් විදිහට විග්‍රහ කළ දුන්න මේ ඇති කල්හි මේ වෙයි ආදි වශයෙන් කියන පටිච්චසමුප්පාද ධර්මතාව. වෙනත් විදිහකින් කියනොත් ඒකාන්ත අස්තිත්වයත් ඒකාන්ත නාස්තිත්වයත් ඒකාන්තයෙන් ඇත ඒකාන්තයෙන් නැත කියන අන්ත දෙකට මැදින් තිබෙන ඒක ඉක්මවාලු මධ්‍යම ප්‍රතිපදා මොකද්ද? සමුදයෝ නිරෝධෝ. එතකොට ඒ ටිකවත් තේරුම් ගන්න ලෝකයට අමාරුයි. ඒක පළවෙනි කාරණේ. සමුදයයි නිරෝධයයි කියලා ඒ විදිහට නිරන්තරයෙන්ම ඇතිවන ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා කියන එක පළමුවෙන්ම ලෝකයට තේරුම් ගන්න බෑ. ඊළඟට දෙවෙනි කාරණය තමයි ඒක බුදුරජාණන් වහන්සේ ආර්ය පරියේෂණ සූත්‍රයේ දක්වන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ. මෙන්න මේ කාරණියත් දකින්න අමාරු ලෝකයක්. සියලු සංස්කාර සංසිඳීම, සියලු උපදීන් අතහැරීම, තණ්හක්ෂය කීම, විරාගය නිරෝධය. එතකොට නිරෝධය. එතකොට සමුදය නිරෝධ කියලා දෙකක් තියෙනවා. පටිච්චසමුප්පාදේ. එයින් ලෝකයා ඉන්නේ සමුදය පක්ෂයේ. ලෝකයා සමුදයෙන් සමුදයට පනිනවා. නිරෝධය අමතක කරලා. ඒක නිසා නිරෝධයට බයයි. නිරෝධය දකින්න කැමතිත් නෑ. නමුත් අන්න විමුක්තිය තියෙන්නේ නිරෝධය. විමුක්තිය තියෙන නිරෝධය. ඒ බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. යේච රූපෝපදා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා ආගන්තාරෝ පුනබ්බවං. රූප ලෝකවලට යන අයත් අරූප ලෝකවල ඉන්න අයත් නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්බවං නැමෙත භවයට එනවා. යන්නේ මේ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට යේච රූපේ පරිඤ්ඤාය අරූපේච අසංඨිතා නිරෝධයේ විමුච්ඡanti තේ ජනා මච්චුහායින. ඔන්න ඒ අනිත් ගාතාවේ එක තියෙන. නමුත් යම් කෙනෙක් රූපය හරියාකාර තේරුම් අරගෙන අරූපයෙහිවත් නොරඳනවා නම් ඒ අය නිරෝධයේ විමුච්ඡanti නිරෝධය තුල විමුක්ත වෙනවා. ඒ අය තමයි මච්චුහායිනෝ මාර්යාගෙන් නිදහස් වෙන්නේ. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් එතකොට තියෙන්නේ. ඉතින් අපි මේ අර ලබුගිරිය තුල යාගය කියලා කිව්වේ මේ ඒ විදිහේ දෙයක්. ඒ ලබු ගෙඩිය මාළුකාරය අල්ලපු කතාවට මාළු දැලට සම්බන්ධව තවත් ඊළඟට උපමාවක් අපි කියනවා. ඒක අපි හදපු එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රය නොදන්න කෙනෙක් මේ බෞද්ධ උගතුන් අතර නැහැ. මොකද දීඝනිකායේ මුලටම තියෙන සූත්‍රය. ඒ තරම්ම වැදගත් නිසා ඒක මුලට දාලා තියෙන්නේ. ඒක ගැන අපි කලිනුත් කියලා තියෙනවා. යම් තාක් ලෝකයේ තියෙනවා නම් දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් නම් දෘෂ්ටි ඒ හැම එකක්ම අහුවෙන බඹතලක් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් දාලා තියෙනවා. ඒ 62ක් දෘෂ්ටි දක්වලා තියෙනවා. ඒවා තුල එයින් පිට නෑ ලෝකයේ කිසිම දෘෂ්ටියක්. ඊළඟට ඒ දෘෂ්ටිවල තියෙන අඩුපාඩුව මේ වුණ දැන් ගැඹුරට යන්නේ ගැඹුරු කාරණයක් යන්නේ. ඒ හැම දෘෂ්ටියක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ වචන තුනකින්. මොනවද වචන තුන? තදපි පස්සපච්චය. ඒක තේරුම ඔන්න යම් කිසි දෘෂ්ටියක් ඉදිරිපත් කළ බුදුරජාණන්සේ කියනවා එයත් ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. ඒ තුලින්ම ඒක නිෂ්ප්‍රභා වෙනවා. මොකද හේතුව? අන්තිමට ඒක සමාලෝචනාත්මක පාඨය. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සමාලෝචනාත්මක පාඨය ඉතාම වැදගත්. ඒ සමාලෝචනාත්මක පාඨයෙන් හැලි වෙනවා මොකද මේ පස්ස එකේ තියෙන දෝෂ. පස්සේ දෝෂෙ මොකද්ද කියන තේනවා. අරම ප්‍රකාශ කළා කියනවා
සබ්බේතේ ඒ කියන්නේ ඔක්කොම දෘෂ්ටිගතිකයින් පිළිබඳව මෙන්න මෙහෙම පාඩයක් කියවෙනවා අවසාන වචනෙන් බුද්ධ වචනයට. සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පටිසංවේදෙන්ති. තේසං පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හාපච්චය උපාදානපච්චය භවපච්චය ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවති. ඒකේ තේරුම යාර කියාපු දෘෂ්ටි ගතිකයින් හැම දෙනාම අභිඥාලාභීනුත් ඇතුළු හැම දෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ඔක්කොම එකට අල්ලලා ඒ අය හඳුන්වන්නේ අවසාන සමාලෝචනාත්මක පාඨයෙන් මෙහෙමයි. ඒ හැම දෙනෙක්ම චෛපස් ආයතනෙහි පුස්ස ඒකේ තේරුම ආයතන හයෙන් සලායතනෙන් කියන එක. මේ ආයතන හයෙන් නැවතත් ස්පර්ශ කරමින් පුස්ස කියලා නැවත කියලා කියන්නේ නැවතත් ස්පර්ශ කරමින් චෛපස් ආයතන පුස්ස ඒ ස්පර්ශ කිරීම නිසාම පටිසංවේදීන්ති වේදනාව තියෙනවා. ඔන්න එතනින්දීම පටිච්චසමුප්පාදයට අහුවෙලා ඉවරයි. තේසං වේදනාපච්චය තණ්හා වේදනාව නිසා තණ්හාව නිසා උපාදාන නිසා භව නිසා ජාතිපච්චය ශෝක පරිදේව ඔක්කොම. ඉතින් එයින් පෙන්눔 කරන්නේ එයින් මොකද්ද පෙන්눔 කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පස්ස කියන අවස්ථාවෙන් එහාට ගිහිල්ලා. අර ඔක්කොම දෘෂ්ටි 62ම ප්‍රතික්ෂේප කළේ නිෂ්ප්‍රභා කළේ අර පාඨේ නිසා නම් චෛපස් ආයතනේ පුස්ස එහෙම නැත්නම් පස්සපච්චය කියන එකෙන් එයින් අපිට හංගෙන්නේ මොකද්ද? ස්පර්ශ කියන අවස්ථාවෙනුත් එහාට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තියෙනවා. අත් වශයෙන් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ එතන. පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම පටිච්චසමුප්පාදයෙන් මිදීම. මේක නිකම් ගැටලුවක් වෙන්න පුළුවන්. පටිච්චසමුප්පාදයේ නොදැනීම නිසා තමයි නොදැනීම කියන එක අවිද්‍යාව නිසා ඒ මුලාව තුල අන්න විඥාන නාම රූපාය දෙකට අහු වෙලා අර නාසිසස් ගැන කියලා තියෙනවා. ඒ දඬු උඩ බල්ලා ගැන මේ පින්නතුන්ට කියලා තියෙනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි. නාසිසස් කළ දේ තමයි අපි මෙච්චර කාලයක් සංසාරේ කරලා තියෙන්නේ. අපේම හේවණල්ල වැළඳ ගන්න උත්සාහ කිරීම. හේවණල්ල මොකද? නාම රූප. ඉතින් එතෙන්ට යන්නේ අන්න අර ටිකෙන් පස්සපච්චය. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. ඔන්න එතන ඉඳලා අපි තව ටිකක් මේක විස්තර කරන්න. ඒක තව කියන්න තියෙනවා. අර තාම අර උපමාව කිව්වේ නෑනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාව ඉවර කරන්නේ මහ පුදුම ආයෙත් අර මාළු අල්ලන දැලේ උපමාව. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. මහණෙනි යම්සේ දක්ෂ මසුන් මරන්නේ හෝ මසුන් මරන්නෙකුගේ අතවැස්සේ ඊටමත්ම සියුම් ලෙස වියන ලද මාළු දැලක් අරගෙන කුඩා දිය කඩਿੱත්තකට බහිනවා. එතකොට ඒ මසුන් මරන්නට හොඳටම ස්ථිරයි. ඒ දැල සියුම් හැටියට වියලා තියෙන නිසා මේ දිය කඩਿੱත්තේ යම් තාක් ලොකු සතුන් ඉන්නවනම් මාළුවන් කියන්නේ මාළුවන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මාළුවන් ඉන්නවනම් ඒ හැම මාළුවම මේ දැලට අහු වෙලා ඉවරයි. ඒ මාළුව බේරෙන්න ඔළුව උඩට දානකොට ඒකට උම්මුජ්ජමානා උම්මජ්ජන්ති වචන හිතන් හරි ගැඹුරුයි. මේ මාළු දැලෙන් බේරෙන්න මේ මාළු දැල දැම්මට පස්සේ දැන් මාළු දැලට දැම්මහම මාළුව බලන්නේ උඩට එන්න එයින් බේරෙන්න. නමුත් හිර වෙනවා. ඒ හිර වෙන්නේ දැල් ඇසේ. මේ හිතා ගන්න පුළුවන් නේ මේ පින්නොන්ට. එතකොට දැල් ඇස සියුම් ලෙස වියලා තියෙනවා නම් මාළුවට උඩහට එන්න බෑ. උඩහට එන්න හදනවා හිර වෙනවා. උඩහන්න හිර වෙනවා. හිර වෙන්නේ කොතනින්ද? අන්න තදපි පස්සපච්චය. එතන හිර වෙනවා. ඒකනේ කිව්වේ අර දෘෂ්ටි 62ම ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන හිටියෙච්ච ඒවයි කියලා. දැන් මේ පින්නතුන් ටිකක් තේරුම් ගන්න බලන්න මේ කියන එක. නිකන් මේ උපමා අහලා ඒකට නෙමෙයි මේ ආවේ. ඉතින් මේ උපමාව කියන්නේ උපකාර කරගන්න යමක්. මේ මම කියන උපමාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දීපු පුදුම උපමාවක්. එතකොට මේ මාළුකාරයාගේ දැලින් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මොකද්ද? මේ දෘෂ්ටි 62 තුල මේ 62ට ඔක්කොම අහු වෙන ලෝකයේ ඇතිතා. ලෝකේ ලෞකික අර ඒකයි අපි කිව්වේ. ගමරාල්ලයි ඔක්කොම දෘෂ්ටිගතිකේ. ඒ අතීත ගමරාල්ලයි දැන් ඉන්න ඇවිදුරුනේ ඔක්කොම විද්‍යාඥයන්ුත් ඇතුළු ඔක්කොම අහු වෙලා ඉවරයි. මොකද අර පුස්ස පටිසංවේදී ස්පර්ශය එතන ඉඳලා ඒගොල්ලෝ කරන්නේ. ඇහැට පේන්නේ නැති එකට අනුදක්නයක් දුරදක්නයක් උපකාර කරනවා. ඒත් ස්පර්ශය එහෙම නේද? අනිත්‍යව හිතට වැටහෙන්න එකපාරට සාමාන්‍ය හිතට වැටහෙන ටිකට ඊළඟට තර්ක විතර්ක ඔස්සේ සොයාගෙන යනවා. ඒත් ලෝකයේ කෙලවර වලත් මොකක්වත් අල්ලගන්න බෑ. තාම ඉන්නේ ලැබු ගෙඩිය ඇතුලේ. ඉතින් අන්න බුදුරජාණන්සේ පෙන්වුම් කරනවා එහෙමනම් ඊළඟට අවසාන පාඩේ ඊටත් වඩා වැදගත්. ඒ විදිහට නිෂ්ප්‍රභා කළා වුණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙහෙම එකක්. යතෝචකෝ භික්කවේ භික්ඛු ඡන්නං පස්සායතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච
නිස්සරණං යථා භූතං පජානාති තේ සබ්බේව ඉමේහි උත්තරීතරං පජානාති. ඒකේ තේරුම ඒ සූත්‍රය ඉවර වෙන්නේ මේ පාඩේ. මහණෙනි යම් භික්ෂුවක් මෙතන කියන්නේ රහතන් වහන්සේ කියලා හිතා ගන්න තියෙන යම් භික්ෂුවක් මේ කියාපු ස්පර්ශ ආයතන හයෙහිම සමුදය හටගන්ම අත්‍යකම අස්තියට යාමත් අස්සාදං ආස්වාද පක්ෂය ආදීනව පක්ෂය අන්තිමට නිස්සරණය. නිස්සරණ කියන්නේ ආයතන නිරෝධය. ඒ නික්මීම කියන මෙන්න මේ කාරණා පහම යථාභූත වශයෙන් තේරුම් ගත්තනම් අන්නේ භික්ෂුව අර කියාපු දෘෂ්ටිගතකෙන් ඔක්කොටම වඩා උත්තරීතරං පජානති. උත්තරීතර ඥානෙ එතනයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ විමුක්තිය ගැන කියනකොටත් ওই පහ සඳහන් වෙනවා. මේ ආයතන පහ පිළිබඳව. දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් හැමතිස්සෙම මේ අරහත් ඵල සමාපත්තිය ඉන්නවා කියලා නෑ. අර අවබෝධය ලබා ගත්තා. මේ ආයතන 6 ඇති වෙන හැටි තේරුම් ගත්තා. මේක නැති වී යන හැටි තේරුම් ගත්තා. සමුදය අත්ථගම කියලා කියන්නේ ඊර නගින හැටි ඊර බහින හැටි කියලා හිතා ගන්න. සමුදය මේ අසලායතන 6 පැන නගින හැටි දැනගත්තා. මේක ගෙවි යන හැටි දැනගත්තා. මේ සලායතනේ ආස්වාද පක්ෂයක් තේරුම් ගත්තා. ආදීනව පක්ෂයක් තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳනකොට මේ රස නහර වලින් මේ රස නහර ක්‍රියා කරනවා. ඒව නැතුව නෙවෙයිනේ. ඇහැට පේනවා රූප. ඒවයි ඇලෙන්නේ නැති එක විතරයි. එතකොට ඒකේ ආස්වාද පක්ෂයක් දන්නවා ආදීනව පක්ෂයක්. අන්තිමට නිස්සරණ. අන්න නිස්සරණ කියන එක තමයි අතීතම විශේෂ. ඒක තමයි අර රහතන් වහන්සේලාට නියම අයිති ඒ ඵල සමාපatti තත්වයයි. ඒ ඵල සමාපatti තත්වය මේ සූත්‍රවල නොයෙකුත් තැන්වල දක්වලා තියෙනවා මහා අර බුදුරජාණන්සේත් මේක ප්‍රහාලිකා හැටියට දක්වලා තියෙනවා. ඒක නිසාම මේ උගතුන්ට ඒක තේරුම් ගන්න බැරුව ඒ වෙනුවට මරණින් මතු නිවනක් ගැනයි මේ හැමතැනම කතා කරන්නේ. විදේශිකයින් පවා විදේශික උගතුන්. ඉතින් බලන්න කොයිතරම් මුලාවක් තුලද සම්මාදිට්ඨියක් නෑනේ මෙතන. ඉතින් අන්න ඒ ටික අපි පෙන්වලා දෙන්නයි මේ මෙච්චර විශේෂුනේ. ඉතින් අර බුදුරජාණන් ප්‍රකාශ කළා වගේ ලෝකයා මේ පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් ගන්න දක්ෂත් නෑ. ඒ වගේම ඒ ධර්මතාව තුල තියෙන වැදගත්ම දේ තමයි නිරෝධ පක්ෂය. ඒකට ඇස වහනවා. සමුදයෙන් සමුදයට පනිනවා. ඒකයි කියන්නේ ලෝකයා ඉන්නේ සමුදේ පක්ෂයේ කියලා. එතකොට ආර්යයන් වහන්සේලා නිරෝධය දකිනවා. නිරෝධයේ සත්‍ය ඒකේ සැපය දකිනවා. ඒකයි. ඔන්න ඊළඟට අපි තව ටිකක් කියමු. ඔය අර කියාපු පස්ස පිළිබඳ කතාන්තේ. ඔයතෙන්දී අපි වෙන විදියක සූත්‍රයක් ඉදිරිපත් කරනවා. උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් වරක් බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා ඒ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාවන්ත කෙනෙකුත් නෙවෙයි වගේ බන්තේ කියලා බුදුරජාණන්සේට ස්වාමීන් වහන්සේ කියලා ආරාධනය කරන්නේ නැහැ. භවත් ගෞතම කියලා ආමන්ත්‍රණය කළේ. මේ ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේගෙන්. භවත් ගෞතමයේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. එක එක ඉන්ද්‍රියන්ට අයිති ගොදුරු විශයන් තියෙනවා. ඒ කියන්නේ මේ ඇහැට රූප බලන්න පුළුවන් මිසක් කනින් කරන දේවල් අහන්න බෑනේ. ඒ වගේම කනට රූප බලන්න බෑ අහන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ පංචේන්ද්‍රියන් බාහිර පංචේන්ද්‍රියන් එක එකට අයිති වැඩ කොටස ගෝචරයක් ගොදුරු බිමක් තියෙනවා. ඒවා අඤ්ඤමඤ්ඤං ගෝචර. ඔවුන්ගේ ගොදුරු විශයන් අනුභව කරන්න බෑ. ඒ කියන්නේ ඇහැට රූප දකින්න වැරෙන්න සද්ද අහන්න බෑ. දිවට රස විඳිනව මිසක් සද්ද අහන්න බෑ. ඒ විදිහට. ඉතින් ඒ විදිහේ ඒ එක එක පංචේන්ද්‍රයන්ගේ ස්වභාවය එහෙමයි. ඊළඟට අහනවා මේ බමුණ. කවුද මේ කියාපු ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙන්නේ මොකක්ද? මේ පහට පිළිසරණ වෙන්නේ කිව්වේ මේ පහම ගිහිල්ලා එකතු වෙන්නේ කොතැනටද? ඒ වගේම තව කාරණයක් තියෙනවා. මේ පහෙන් එන ගොදුරු ඔක්කොම අනුභව කරන්න සමත් කවුද? සමහර විට බමුණ හිතන්නේ ඇති ආත්මය ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මේ පංචේන්ද්‍රයන්ගෙන් එන අරමුණු අනුභව කරන්නේ මනසයි. මනසයි අර අනිකුත් හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට. අනිත් ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රයන්ගෙන් එන අරමුණු මනසට ඒවා ඔක්කොම භුක්ති විඳිනවා මනසට. එතකොට ඊළඟට අහනවා මේ බමුණා මනසට පිළිසරණ මොකක්ද? මනසට පිළිසරණ මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා මනසට පිළිසරණ සතිය. සතියට පිළිසරණ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සතියට පිළිසරණ විමුක්තියයි. විමුක්තියට පිළිසරණ මොකක්ද කියලා බමුණ අහනවා. විමුක්තියට පිළිසරණ නිබ්බාන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න බමුණ අහන තවදුරටත් නිබ්බාණයට පිළිසරණ මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා බමුණ ඔබ මේ ඉලක්කයෙන් ඉවතට ගියා. සීමාව ඉක්මව ඔබේ ප්‍රශ්නේ. නිවනින් තමයි මේ මුළු මහත් භ්‍රමචර්යාව කියලා වෙන නිවනින් එහා දෙයක් නැහැ කියලා ප්‍රකාශ කළා. නමුත් මහා පුදුම දෙයක් වෙලා තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බමුණ ගියාට පස්සේ සංඝයා වහන්සේ ප්‍රකාශ කරනවා.
ඒක අහලා මේ බමුණා මාර්ගඵල ලැබුව බව ප්‍රකාශ වෙනවා. ඉතින් මේක මෙහා ගැඹුරු කාරණයක්. අපිට මෙහෙම යන්තමින් හිතා ගන්න තියෙන්නේ බමුණන්ගේ දර්ශනය අනුව වෙනස් එකක් තියෙන්නේ. ඒක ඔය Hindu දර්ශනේ ඒකිනුත් අපි උද්දෘතයලා නොදැක්කුවත් මෙන්න මෙහෙම හිතා ගන්න. Hindu දර්ශනය කියනවා මේ පංචේන්ද්‍රිය තමයි බොහොම බල සම්පන්න. හැබැයි පංචේන්ද්‍රියන්ට ඉහළින් තියෙනවායි මනස. මනසට ඉහළින් තියෙනවායි බුද්ධිය. බුද්ධියට ඉහළින් තියෙනවායි ආත්මය. ඔන්න Hindu දර්ශනයේ ඉන්ද්‍රියන් පිළිබඳ අවබෝධය. ඔය භගවත් ගීතා ආදී ග්‍රන්ථවලටව තියෙනවා. ඉතින් මේ Hindu දර්ශනය කියන්නේ මේ විදිහටයි. පංචේන්ද්‍රියන්ට ඊට ඉහළින් තියෙනවා මනසට ඉහළින් බුද්ධිය තියෙනවා. බුද්ධියට ඉහළින් ආත්මය. මෙහි ආත්ම කතාවක් මොකක්වත් නැහැ. ඒ වෙනුවට තියෙන සතිය. ඔන්න ඔතනින් තේරුම් ගන්න කාරණයක් තියෙනවා. ඇයි මේ ඒ සතර සතිපට්ඨානයේ ඒකායන මාර්ගයක් හැටියට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ? නිවන් දක්වා යන ඒකායන මාර්ගයක් හැටියට දක්වලා තියෙන්නේ මේකයි. මනසට පිළිසරණ සතිය. මනසට පිළිසරණ සතියයි කිව්වේ. මොකද? ඔන්න දැන් ටික ටික අපි කලින් කියාපු ඒවත් සිහියට නගා ගන්න. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා අපි අම් අවස්ථාවක ප්‍රකාශ කරා. හැම දෙයක්ම හටගන්නේ මානසිකාර්ය තුලින්, මෙනෙහි කිරීම තුලින්. මෙනෙහි කිරීම තුලින් ওই දෙයක් හටගන්නේ. ලෝකයා හිතන්නේ අරමුණ ඈත තියෙනවායි කියලා. අපි අර ගිය වර අර කලේ බින්දින උපමාව කිව්වේ ඒකයි. අර නිවන ළඟට ගියාට පස්සේ නිවන කියන සංකල්පයත් අතහරින්න වෙනවා. අර බිත්තිය ළඟට ගියාට පස්සේ ආපහු හැරෙන්න වෙනවා වගේ. ඒ වගේ අන්තිමට තේරෙන්නේ මානසිකාර්ය තුලිනුයි මේ දෙයක් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක තවත් අපි අපේම උපමාවක් ආශ්‍රයෙන් කියතොත් මේ පිණිතුන්ට අපි අර ඇඟිලි අකුලන්න කියාපු අවස්ථාවකුත් මතකයන්නේ. ඇතිනේ නාම ධර්ම ගැන එක එක්කෙනා විග්‍රහ කරන අපි ගැන ප්‍රශ්න කරන නිසා අපි මේ පිණිතුන්ට අභ්‍යාසයක් දුන්නා මේ ඇඟිලි පහෙන් අඳුන ගන්න වේදනා සංඥා චේතන අපස්ස මානසිකාර. ඉතින් මානසිකාර්ය තමයි මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ල ළඟම ඉන්නේ පස්සෙයයි. ඔන්න දැන් ටිකක් හිතා ගන්න මේ ටික මොකද්ද කියන්නේ කියලා. එතකොට දැන් අපි කිව්වනේ පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු මනසට ඔක්කොම එකතු වෙලා එනවායි කියලා. මනස ඒවා භුක්ති විඳිනවා කියලා. පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු ඔක්කොම මනස භුක්ති විඳින්නේ ඒවා ධර්ම බවටපත් කරේ. දේ බවටපත් කරේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා ඔක්කොම දේවල් බවටපත් කරගෙනයි මනස. එතකොට ඒවා දේවල් කරගන්නේ මානසිකාර්ය තුලින්. ඉතින් ඒකයි අපි අර කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ අපි අර නොයෙකුත් උපමා දැක්වුවා මේ විසඳ ගන්න බැරි විඥාන මායාව පිළිබඳ මේ නඩුව. එහෙම නැත්නම් මේ සංසාරයේ මේ මායාව ගර්භ භීෂණ නඩුව. ඒක විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ ගත්තු මැදුම් පිළිවෙත මොකද්ද? අර විත්තිකාරීන් 5 දෙනාගෙන් ලොකුම වැඩිකාරයට සමාවක් දීලා. ලොකුම වැඩිකාරය කවුද? වේදනා සංඥා චේතන අපස්ස මානසිකාර. අර මානසිකාරය වැරද්ද කරේ අයෝනිසෝ මානසිකාරය හැටියටයි. යා රජේ විනීතිඥ රජේ සාකිකාරය කරගත්ත යෝනිසෝ කරගෙන. යෝනිසෝ මානසිකාරය. එතකොට යෝනිසෝ මානසිකාරය ක්‍රියාත්මක වෙන්නේ සතිය තුලයි. මේ කියාගෙන යන ටික තේරුම් ගන්න බලන්න. එතකොට අන්න ඒක නිසා තමයි මේ විදර්ශනාව තුල යෝනිසෝ මානසිකාරයම තමයි ප්‍රඥාවේ බීජය. ඒ යෝනිසෝ මානසිකාරය සතිය උපකාර කරගෙන යන ගමන තමයි සතර සතිපට්ඨානය තුල තියෙන්නේ. සතර සතිපට්ඨානයේ සම්මප්පදානය, ඉද්ධිපාදය, ඉන්ද්‍රිය බල බොද්ධංග ඔය ඔස්සේ ගිහිල්ලා අන්තිමට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලවෙරලා තමයි නිවන් කරා යන්නේ. අන්නේ බඳු ගමනක්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මානසයට පිළිසරණ සතිය. මානසයට පිළිසරණ සතිය. එතකොට ඒ සතිය හරියාකාරී යෙදුනොත් සම්මා සතිය හරියාකාරී යෙදුනොත් අර විත්තිකාරයාගේ හොරේ අහුවෙනවා. අන්තිමටම අහුවෙන්නේ අර ඔක්කොම අර 4 දෙනා විතරක් නෙවෙයි වැඩිකාරයා මානසිකාරයා තමයි ලොකුම වැඩිකාරයා. මොකද ඒ අන්තිමට අපි අර එක දේශනාවකදී කිව්වා බඩුත් එක්ක හොරු වහුණා වගේ. බඩුත් එක්ක හොරු වහුණා. මොකද්ද බඩුව? දේ. ඒකට මානසිකාරයා හදාගත්තු දේ. ඒක තුලින් තමයි මේ සංසාරය අවුල සිද්ධ වුනේ. මානසිකාරය ලෝකයා හිතන්නේ දේවල් වෙනම තියෙනවා. අපි ආයිත් එන්නේ අපි ධම්මපද ගාථාවට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. ඒ ටික මතක් කරගන්න. එතකොට ලෝකයා කියන්නේ ලෝකයාගේ දෘෂ්ටිය ධම්මපුබ්බංගමෝ මනෝ. ලෝකයා අපි කලින් කිව්වනේ ලෝකයා ධම්මපදයක් ලිව්වනම් කියන්නේ ධම්මපුබ්බංගමෝ මනෝ. මනසට කලින් ධර්මයේ තියෙන. ඒකනේ අර අපි අර කිව්වේ අර ඉස්සරහට යන්න කියලා අන්තිමට යම් වෙලාවක තේරෙන යෝනිසෝ මනසිකාරය ආපහු වෙනකොට අර සංඥාවේ මිරිඟුවේ ඔස්සේ දුවන ගමන වගේ තමයි අරමුණක් ඔස්සේ දුවන ගම. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ආපහු හැරෙන්න කිව්වා. යෝනිසෝ මනසිකාර්ය තුලින් ආපහු හැරිලා. ඒකයි අපි කිව්වේ අර මහපදාන සූත්‍ර ආදී බෝධිසත්වයන් වහන්සේලා පටිච්චසමුප්පාදය හෙලි කරගත්තේ අද කෙලවරේ ඉඳලා ඇවිල්ලා. ජාති මරණයකට හේතුව මොකද්ද කියලා එහෙම. ඉතින් යෝනිසෝ මනසිකාර්ය කියන්නේ ප්‍රභව වෙන ස්ථානය කරා එන්නේ. මේ ඉන්න තැන ඉඳලා ආපස්සට එනවා. එතකොට අර නිමක් නැති කෙලවර නැති ගමන අන්තිමට අහුවෙන්නේ අර සාකිකාරය. එහෙම නැත්නම් අර
ලොකුම විත්තිකාරය කරපු වැරද්ද තමයි අන්න දෙයක් හදාගත්තු එක. එතකොට අන්න එතන තමයි ඔය අපි කිව්වේ ධම්ම සංඥාච විරජ්‍යති කිව්වේ. දැන් මතක් කරගන්න. මනෝච නිරුද්ධති ධම්ම සංඥාච විරජ්‍යති. මනසක් නිරුද්ධ වෙනවා. මනසක් නිරුද්ධ වෙනවා. ධම්ම සංඥාවක් නැකී යනවා. ඉන්ද්‍රිය නිරුද්ධ වෙනකොට ඒකේ තියෙන අරමුණක් නැකී යනවනේ. අර දැන් ආයි මතක් කරගන්න අර මුලින් අපි උද්දෘත කළ දැක්වුව ගාතාව. එතන ඒ தත්ත්වය තමයි නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂය. වෙන විදිහකින් කියනවා නම් භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒකට භව නිරෝධය කියන එක වෙන ලෝකයක තියෙන විමුක්තියක් නෙවෙයි. මෙතනම විඳින අත්දකින්න ප්‍රත්‍යක්ෂයක්. ඒකම තමයි සත්‍යය, පරම සත්‍යය. ඒකම තමයි පරම සුඛය. ඒක තමයි නිබ්බාණං පරමං සුඛං කියන්නේ. ඒකට මේ පිනතුන් කල්පනා කරගන්න. මේ පැයක් තුලම අපි කියා කාරණාවලට සමහර විට දිගාටුවාවක් ලියන්න වෙන තරම් දේවල් කියුනේ. මේ පිනතුන්ගේ ධර්මයෙන් තේරුම් ගන්න බලන්න. ඉතින් අපි කියන්න තියෙන්නේ මේවා නිකම්ම මේ දෘෂ්ටිගතකින් විද්‍යාඥයින් කරන්න වගේ කුතුහලයක් සංසිඳුවා ගැනීමේ ප්‍රයත්නයක් නොවේ මේ. අපි මේ ප්‍රතිපදාවට මේකෙන් ගත යුත්තේ ගන්න ඕනේ. ඒකයි නාර බුදුරජාණන් කියේ මේ ද්වේතාව මේ කියාපු පරතරය ගැන හිත යොදනකොට කෙලස් තවන වීරියෙන් යුක්තව අර කියාපු ලෞකික තත්වයෙන් ඉබේටම ලෝකෝත්තර තත්වයටපත් වෙනවා. ලෞකිකය තත්වය අර විදිය දෙයක් නම් ලෝකයා බුදුරජාණන් වහන්සේ කියන එක අසත්‍යයි. සත්‍යය මෙතනයි. අන්න එතකොට සත්‍යය කරා යනවා. අසත්‍යයෙන් සත්‍යයට යනවා. අර කියාපු ඊළඟට දුක ලෝකයා සැපේ කියලා ගන්න ඒ දුක් තත්ත්වයේ බව තේරුම් අරගෙන සැප නිවනීනී පරම සැප හැටියට අර අපි නිවන දේශනාවල මුදුල් දැක්වූ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. එතනම තමයි පස්ස නිරෝධය. පස්ස නිරෝධය. මොකද අසත් රූපයක් නිසා චක්කු විඥානය තියෙන වගේ මනසත් ධර්මයක් නිසායි මනෝ විඥානය තියෙන්නේ. මනසත් ධර්මයක් නිසා මනෝ විඥානය ඇති වුණාම දෙක බෙදා ගන්නවා. මනස වෙනමයි, දේ වෙනමයි කියලා ඔන්න ප්‍රපංචයට යනවා. යමෙක් දැක්කනම් පටිච්ච සමුප්පාන්න වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වචනයක් හැටියට නෙවෙයි, තර්කයක් හැටියට නෙවෙයි. අර මානසිකාර්ය සියුම් කළ අන්තිම අවස්ථාවේ වැටෙන්නේ මොකක්ද? වැටෙන්නේ මොකක්ද? මනසට එන අරමුණ මනසින්ම නිර්මාණය කරගත්තු එක. ඒ වැටෙනවත් එක්කම විඥානය නිරුද්ධ වෙනවා. විඥාණයට වැඩක් නැහැ. ඊට පස්සේ විඥානය කියන්නේ දෙකට බෙදීමනේ. කොහොමද දෙකක් වෙන් කරගන්නේ? ඒකේ தත්ත්වය දැක්කට පස්සේ. අර මේ මනසේ මායාව ගැන අපි අර කිව්වේ මායාව දැක්කට පස්සේ විඥාව නැති වෙනවනේ. ආලෝකයාව අන්නේ විදිහ තමයි. ඒකයි කිව්වේ මොහඳුර තුල කොටු වැය කතාව කිව්වේ. ඉතින් මේකෙන් සලක ගන්න බලන්න. මේ කාරණය ඉතින් මේ වැදගත්ම කාරණය තමයි අර බ්‍රහ්මජාල සූත්‍රයේ කිව්වේ. අනිත් හැම දෘෂ්ටියක්ම ලෞකික ඒ දාර්ශනිකිනුත් මේ අනිකුත් විද්‍යාඥයනුත් හැමදෙනා මේ යම් දෘෂ්ටිනේ නිෂ්පාදනය කරන්නේ. ඒ ඔක්කොම පස්සපච්චය. නමුත් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා මේ සලායතන ලැබු ගෙඩියෙන් ඉවත් වුණු මහා ලෝකෝත්තර ලෞතුරු ධර්මයක්. ලෞතුරු ප්‍රත්‍යක්ෂයක්. ඒක තුලයි. ඒක නිකම් එකක් නෙවෙයි. එතනයි ජාතියක්, ජරාවත්, මරණයත් ඔක්කොම නිරුද්ධ වෙන දුක් කෙලවරෙන්නේ එතනයි. ඒකයි බුදුරජාණන්සේ ඒ දුක් කෙලවරි කිව්වේ. ඉතින් මේ පින්නතුන් අන්නේ මේ අපි අද කළ දේශනාවේ ප්‍රායෝගික පැත්ත උපකාර කරගෙන මේ තමන් රකින්න සීලය කරන බණ භාවනාව ඒව සාර්ථක කරගෙන අකිතාක් ඉක්මනින් මේ ශාසන පහන් නිවෙන්න කලින් තමන් මේ බලාපොරොත්තු වන සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන මාර්ග තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ පින්නොත් ශක්තිය බලය ලැබේවා කියලා. ආදිකන දැන් මේ අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනාවේ කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුමා මහණිවනි සනසෙත්වා කියන ප්‍රාර්ථනාවයි මේ ගාථා කියන්නේ ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤසං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්ති මමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ පත්තානි දුක්ඛා භයප්පත්තා සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාග සතං සමාගමෝ තු යාව නිබ්බානක
ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ තු යාව නිබ්බානප ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි තු යාව නිබ්බානප සබ්බීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ